84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත් වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රයිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. 84,000ක් බෝසත් ආශිර්වාදයෙන් ඉලක්කයක් කරා යන ගමනක අවරෝහණ දිශාව දේශනා කරගෙන යන කාලවකවානුව වෙනවා. 180 සජීව පිටුව හරහා සද්ධර්මය කියලා වචනයක් තියෙනවා. එක වචනයක් විතරක්. නමුත් තිබුණයි කියලා කියන කට්ටියක් පෙනී සිටින්. ඔබ සතුව සද්ධර්මයක්ද කියලා හුවට නෑ. ඒක තියෙන්නේ පොතේ කියලා. ඒකේ තියෙන ඒවා ඔබ කියන්නේ ඔබ ඒ සද්ධර්මය සාක්ෂාත් කරගෙන නෑ. එහෙම කියන්න බෑ. කියන දෙපිටි කාටු වචන කිය කට්ටිය සත්‍ය වහගෙන ආවොත්. වහගෙන ආවට මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය එහෙම් මෙහෙම් පැන කොහොම හරි ඉතුරුනාවේ. මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට විතර දඬුවම් දීපු සූත්‍රයක් තවත් මේ ලෝකේ නැති වෙයි. මේ මහායාන සූත්‍රයට විතර දඬුවම් දීපු සූත්‍රයක්. ඒ කාලවකවානුවේදී ක්ෂණිකව විනාශ කරන්න උත්සාහ කරන සූත්‍රයක් වෙනවා වසවර්ති මාරයා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට අකමැතිකමක් නොවෙනවා. නමුත් සූත්‍රය ඉතුරු වුණොත් චීවරයයි සූත්‍රයයි විතරක් වෙලා අවසානට ලෝකේ වඳ වෙලා යනවා. ඇත්තටම නැති වෙලා යනවා. ඒක ලෝක සංග්‍රාමයක් හා සමාන එකක් වෙනවා. ඒකින්ද උපරිම උත්සාහ කරන්නේ සූත්‍රය සංගවා තබන්න. මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය බුද්ධ පරිනිර්වාණයෙන් පසු ග්‍රන්ථාරූඪ කරගෙන වසර 1250ක් විතර ජාතිය රැගෙන ආව වෙන කවුරුවත් නොවෙනෝ සිංහල ජාතිය ගෙනල්ලා අවසානයේදී රහතන් වහන්සේලා අවසන් වුණා කියලා කි. ඉතිහාස කතාව බලාගෙන එනකොට රහතන් වහන්සේලා එක සැරේට අවසන් වෙනවයි කියලා කියනවා බැමිණිත්‍යානියගේ අවස්ථාවේදී. ඊට පස්සේ මේ ග්‍රන්ථයට ඉන්න හිටින්න තැනක් නැති. උන් හිටි තැන නැති. හැම තැනක්ම ගිනි තිය
භික්ෂුන් වහන්සේලා ඉතුරු වෙලා ඉන්නවා නම් එවුනුත් ඝාතනය කර කර චෛත්‍ය පිළිම දාගැප් විනාශ කරගෙන බෝධිසත්ව ප්‍රතිමා නැත්තටම නැති කරගෙන සම්පූර්ණයෙන්ම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ලංකාවෙන් අතුගාලා දානවා. කොහොම හරි භික්ෂුන් වහන්සේලා ධාතු පිළිම දාගැප් සූත්‍ර විනය පිටක අභිධර්ම රැකගෙන Taman රැකගෙන නෙවෙයි ඒවා රැකගෙන ඒ ග්‍රන්ථ රැකගෙන මේ 2020 දක්වා පැමිණියාබින් ඔය රැකගෙන එන අතරතුරේ ලංකාවෙන් ජපානයට ගෙනියපු සද්ධර්ම පුණ්ඩික සූත්‍රය යලිත් ලංකාවට ගෙනවිත් එය හරියටම තේරුම් සහිතව සිංහල භාෂාවට පෙරළූ කෙනාටත් ස්තුතිය පුද කරමින් යලි මේ සූත්‍රය දරා පිළිපදින්න පුළුවන් කෙනෙකුට අතට ලැබෙන. දලයි ලාමල පවා ඒ සූත්‍රය සම්ප්‍රදායක් කරගෙන සිටිනවා මිසක්කා සූත්‍රයේ අර්ථය මොකක්ද මේක කියලා සත්‍ය සසරින් නිදහස් කරගන්න පුළුවන් සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් ප්‍රත්‍යේක බුද්ධයාන්ට පත් වෙන්න පුළුවන් සූත්‍රයක් කරන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියන්නේ. ඒක ඒ කට්ටිය ගවේෂණය කරන්නේ නැති වෙයි. ඒකට හේතුව ඒ කට්ටියන්ට තේරවාදය කියන කොටස නැති වෙයි. තේරවාදිකයට ඒක ගවේෂණය කරන්න දෙන්නේ නැති වෙයි. තේරවාදිකයා නිකන් හරි සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ගවේෂණය කරොත් ඒකාන්තවම ඒ කට්ටියන්ට ප්‍රත්‍යේක බුද්ධයානය හෝ ආර්ය බුද්ධයානය හෝ සම්බුද්ධයානය උදා කර ගැනීමට ඉතාමත් පහසු වෙයි. අපහසුයක් නැති වෙයි. මගේ අතට සූත්‍රය ලැබේ. මේ සූත්‍රය තියෙන්නේ පිළිපැදීම් කරුණු කාරණා ටිකක් වෙන. ඒ වගේම දැකීමක් තියෙන. මේ ලෝකේ ඉන්න සියලු දෙනාම එකතු කරලා තවත් ලෝක ධාතු වල කට්ටිය එකතු කරලා අරගෙන එකතු කරන්න බැරි මහා ඥානයක් බුද්ධ විඥානය කියලා මගේ අතටපත් වෙනකොට මට තේරෙන්නේ බුදුන් කියලා කියන්නේ කවුද? සංඝුන් කියන්නේ කවුද? සංඝුන් බුදුන් රැක ගන්න ඉන්න කට්ටිය කවුද කියලා මගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ තේරවාදය ඇතුලේ වෙන. බලාගෙන උඩට ආවයන් පස්සේ සම්පූර්ණයෙන්ම ජාතියද ආගමද රටද විනාශ කරගෙන යන්නේ. අපි සංඝුන් නොවේ අපි භික්ෂු වෙයි කියලා කියන්නේ නැති උන් වෙනවා. අපි සංඝුන් නොවේ අපි භික්ෂු වෙයි කියලා කියන්නේ නැති උන් වෙනවා රට ජාතිය ආගම විනාශ කරගෙන යන්නේ. කෙසේ හෝ මේ සූත්‍රය මගේ අතට පත් කර උන්ට එදා සිට මෙදා තෙක් එය රැකගෙන ආපු උන්ට මහත්ඵල මහා නිසංස වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බුදුන්ගේ ප්‍රාතිහාර බලයන් කුමක්දයි යලි පෙන්වීමට මහබෝසතුන් ධර්ම දොරටුව විවෘත කරලා තියෙනවා. මහබෝසතුන් වගේ තවත් නයුත ගණන් එකතු කරත් බුද්ධ විඥාණයට සම වෙන්න බැරි දර්ශන පතයක් ලෞතුරා බුදුවරු සියලු දෙනාට සැකහැර දැනගන්න මතු බුදු වෙන කට්ටියන්ට පෙන්නන ඊර්ති ප්‍රාතිහාර බලය දර්ශන පතය මේක ලියාගත්ත සියලු බෝසත්වරුන්ට නැවතත් පුද පූජා පවත්වනමයි කියලා කියනවා. ණයයි කියලා කියනවා. මේ සූත්‍රයේ තියෙන්නේ දරා පිළිපද සියලු ජාතීන්ට එකක් වන ආකාරයට විශ්වදොරටුව විවෘත කළා. ඊට පස්සේ සියලු ජාතීන් සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට ඇතුල් කිරීමට වෙනවා. ඒක කලට වෙලාවට පැමිණ දරා පිළිපද විවෘත කළ යුතු විශ්වදොරටුවක් වෙනවා. බුදුවරු කියලා කියන්නේ මොන තරම් බල සම්පන්නයෝද කියලා අපි මේ සූත්‍රයේ ගයත්‍රියගේ හඬින් ශ්‍රවණය කරමුයේ කියලා කියනවා. මාතෘකාව පිදුරු මිටියක් කල්ප විනාශයක්
ඇතුළේ තියෙන ගිනි ජාලාවක් මැදින් ගෙනියන එක ලෙහෙසි කියන එක වෙනවා. ගායත්‍රීගේ හඬින් අපි බුදුන්ගේ ප්‍රාතිහාර බල මහිමයන් බලමුය කියලා කියනවා. තවත් විග්‍රහයන් කෙලවරේදී තියෙනවා. නිදන් ස්තූපයක් පොළවෙන් මතුවීම. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ ඉදිරියේ සත්‍රවණින් සැදී මහා ස්තූපයක පහළවීම සිදු වූයේය. ඒ වනාහි උසින් යොදුන් 500කි, පළලින් යොදුන් 250කි. යොදුන් 250ක් ගැඹුරින්ද සිට මහ පොළොවෙන් පැන නැගී බුදුන් ඉදිරියේ අවකාශයෙහි පෙනී සිටියේය. නොයෙක් වස්තු සම්භාරයන්ගෙන් ගැවසීගත් එහි රැලි පාලම් 500කි. ලතාගෘහ අලංකාරයෙන් බැබළුණි. අප්‍රමාණ දජපතාකාදියෙන් සරසන ලද්දේ විය. සත්රුවනින් නිම වූ මාලා කර්මලතා කර්මයන්ගෙන් විභූෂිත වූයේ දසදහස් ලක්ෂ ගණන් මාණික්‍ය ඝණ්ඨාරයන් එල්ලන ලද්දේය. එහි හතර වටින් විහිදුණු තමාලපත්‍ර සඳුන් සුගන්ධය මුළු ලොව පැතිර ගියේය. ඒ ස්තූපය සරසන ලද්දා වූ දජපතාකයන්ද සත්රුවනින්ද නිමවන ලද්දේ විය. මහරජුන්ගේ විමාන දක්වා උස් වූයේ තාවතිංසයෙහි දෙවිවරු ඊට පූජා පැවැත්වූවය. තවත් වෙනත් නොයෙක් දෙවිවරුද යක්ෂ නාග අසුර ගරුඩ ගාන්ධර්ව කින්නර මහෝරග මනුෂ්‍ය ආදී වූ දහස් දසදහස් ලක්ෂ කෝටි ගණන් පිරිස් නොයෙක් දජපතාක මල්මාලා වියන් හා සුවඳ වර්ගයන්ගෙන් තූර්යනාදය සමගින් පූජා පවත්වන්නට වූහ. ගරු බුහුමන් කරන්නට වර්ණනා කරන්නට වූහ. එවේලෙහි ඒ ස්තූපයෙන් ස්තුති ප්‍රශංසා වදන් මහහඬින් පිටවන්නට වූයේය. තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයාණනි, ඔබ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ බෝසතුන්ට උපදෙස් දෙනු ලබන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මෙම මහ සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ට අන්දමින් දේශනා කරන්නෙහිය. එය ඔබ කියන්නාසේමය. ශාක්‍ය මුනීන්ද්‍රයාණනි, එය එසේමය. තථාගතයන්ණනි, ඔබ දේශනා කළේ සත්‍ය කියනුවෙනි. එම අවස්ථාවේ සිව්වනක් පිරිස් අහස මැද පැන නැගී සිටි මහා ස්තූපය දුටහ. එයින් නිකුත් වූ මහා සාදුනාදය ඔවුනට ඇසුණි. ඒ ඉන් පෙර නොවූ විරෝ අත්දැකීමකි. ඔවුන්ගේ සිත් මහත්සේ පහන් වූයේ වන. සියලු දෙනා අසුන් වලින් නැගී සිට දෙයත් ඇඳිලි බැඳ ස්තූපයට ගෞරවයෙන් වැඳ නමස්කාර කොට එකත් පස වූෝය. එම අවස්ථාවේ බෝසත් මහසත් මහා ප්‍රතිභාන සියලු ලෝක ධාතුන්හි දෙව් මිනිසුන් අසුර ආදී සියල්ලන් තුළ ඇති වූ සැකයක් ගැන දැන් බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයන්ණනි, කුමන හේතුවක් නිසා මේ රත්න ස්තූපය මහ පොළොවෙන් පැන නැගුණේද? කවර කරුණක් නිසා ඒ ස්තූපයෙන් මහා රාවයක් පිට වූයේද යනුවෙනි. එම අවස්ථාවේ බුදුන් වහන්සේ මෙසේ වදාළහ. මහා ප්‍රතිභාන බෝධිසත්වයනි, මේ රත්න ස්තූපය වනාහි තථාගතයන්ගේ සම්පූර්ණ ශරීරය වන්නේය. එය ඊතා ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දසදහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතු වලින් නැගෙනහිරට රත්න විසුද්ධී නම් ලෝක ධාතුවක් විය. එහි ප්‍රබෝධ රත්න නමින් බුදුන් වහන්සේ කෙනෙක් වැඩ සිටියෝය.
ඒ බුදුන් වහන්සේ බෝසත්චර්යා මාර්ග පුරුදු කරමින් මෙසේ ප්‍රාර්ථනා කළහ. මා බුද්ධත්වයට පැමිණ පරිනිර්වාණයට පත්වීමෙන් පසු දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන්නේ නම් එයට සවන් දීමටත් එහි සත්‍ය භාවය වර්ණනා කිරීමටත් මාගේ ශරීර ස්තූපය පැන නැගිට්වා යනුවෙනි. ඒ බුදුන් වහන්සේ බුද්ධත්වයෙහි වැඩ සිට අවසානයේ පිරිනිවන් පෑමට ආසන්නවත්ම දෙව් මිනිසුන් සහිත වූ මහා පිරිසෙහි සිටි භික්ෂූන්ට මෙසේ කියනසේක. මහණෙනි, මාගේ පරිනිර්වාණයෙන් පසු යමෙක් මගේ සම්පූර්ණ දේහයටම බුද්ධ පූජා ගෞරව කිරීමට කැමැත්තේද ඒ ඔවුන් විසින් මා වෙනුවෙන් ස්තූපයක් බැඳිය යුතු වන්නේය. ඒ බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන්ද ප්‍රාර්ථනාවට අනුකූලවද දස දිසාවෙහි වූ ලෝකයන්හි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන්නේ නම් එතැන ඔවුන් ඉදිරියේදී රත්න ස්තූපය පැන නගින්නේය. එය ඒ බුදුන්ගේ සම්පූර්ණ දේහයම වන්නේය. එසේ දේශනා කරනු ලබන්නා වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වෙනුවෙන් සාදුකාර හඬ පතුරවන්නේය. මහා ප්‍රතිභාන බෝධිසත්වයනි, ඒ වේලෙහි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරනු ලැබීමෙන් එය ඇසීමට ප්‍රබෝධ රත්න බුදුන්ගේ ස්තූපය පොළොවෙන් පැන නැගුණේ විය. එයින් සාදුකාර නාදයද නිකුත් වූයේ විය. එකනෙහි මහා ප්‍රතිභාන බෝසත්තෙමේ බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. ලෝක පූජිතයාණනි, අපි ඒ ප්‍රබෝධ රත්න තථාගතයන් වහන්සේගේ ශරීරය දැක ගැනීමට අභිලාෂී වන්නෙමු. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය අනුභවයෙන් අපහට උන්වහන්සේ දක්වනසේක්වා යනුවෙනි. බුදුන් වහන්සේ මහා ප්‍රතිභාන බෝසතුන් හට මෙසේ කියන්නේය. ප්‍රබෝධ රත්න බුදුන් වහන්සේ මේ ආකාර වූ අධිෂ්ඨානයක් ඇත්තේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇසීම සඳහා මාගේ රත්න ස්තූපය යම් බුදු කෙනෙකුන් ඉදිරියේ පැන නැගී විටක සිව්වනක් පිරිස් මාගේ ශරීරය දැක ගැනීමට අභිලාෂී වෙද්ද එසේ වූ කල්හි එසේ දේශනා කරනු ලබන බුදුන්ගේ ආනුභාවයෙන් මාගේ රූප වෙන්වනු ලබන්නේ ඒ වේලෙහි දස දිසාවේ ධර්මය දේශනා කරමින් සිටින්නෙමු. ඒ බුදුන්ගේම නිර්මිත පුතුවරු ආපසු ගෙන්වා එක් රැස් කොට එක් තැනක එම බුදුන් වහන්සේ වටා සිටීමෙන් පසුවය යනුවෙනි. එසේ වූ විට මාගේ ශරීරය දක්නට ලැබිය හැකි වන්නේය. මහා ප්‍රතිභාන බෝධිසත්වයනි, මාගේ ශරීරයෙන් නික්මී දස දිසාවේ සියලු ලෝක ධාතුන්හි ධර්මය දේශනා කරන ඒ සියලු පුතුවරු මම දැන් එක් රැස් කරවමි. මහා ප්‍රතිභාන බෝධිසත්වයෝ බුදුන්ට මෙසේ කියන්නාහ. තථාගතයන්නි, මාද අනෙක් සියලු පිරිස්ද තථාගතයන්ගෙන් ප්‍රභවය වූ ඒ සියලු පුතුවරු දැකීමට කැමැත්තෝය. උන්වහන්සේලාට දන් දී ගෞරව පූජෝපහාර පැවැත්වීමට කැමැත්තෝය. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ උන්වහන්සේගේ දෙබැම අතර පිහිටි ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදුවන්නේ ක්ෂණයකින් නැගෙනහිර දිග්භාගයේ සිටි ගංගා නදියෙහි වැලිකැට හා සමාන නයුත 50 කෝටි 100,000 ගණන් ලෝක ධාතුන්හි ධර්මය දේශනා කරන බුදුවරු පෙන්වූහ. ඒ සියලු ලෝක ධාතුවල
පොළොව පලිඟුමෙන් සෑදුනේ වෘක්ෂලතාවෝද මැණික්මය විය. වස්ත්‍රාභරණයන්ද මැණික්මය විය. ප්‍රමාණ කළ නොහැකි දහස් දසදහස් ලක්ෂ කෝටි ගණන් බෝධිසත්වවරු ඒවායෙහි විසූහ. සැමතැන මැණික් දැලින් දෙලෙන මැණික් තිරයන්ගෙන් අලංකාරවත් විය. ඒ ලෝක ධාතුන්හි බුදුන් වහන්සේලා ආකර්ශනීය හඬින් දම් සභාවන්හි නොයෙක් ධර්ම න්‍යායන් දේශනා කළාහුය. ඒ දහම් හඬ අසිරිමත් වූයේ විය. තවත් දහස් දසදහස් ලක්ෂ ගණන් බෝසත්වරු ධර්මය දේශනා කරමින් සිටිනෝ දැකගත හැකි වූයේය. තවද දකුණු බටහිර උතුරු නැගෙනහිර මෙන්ම අනෙක් අතුරු දිසාවලද උඩ යට යන සෑම දිසාවකටම බුදුන්ගේ ඌර්ණ රෝම ධාතුවෙන් රැස්දහරා නිකුත් කරන ලද්දේ ඒ සෑම දිසාවකම ධර්ම දේශනා කරමින් වැඩ සිටින බුද්ධ ශරීරයෝ දක්වන ලද්දාහුය. ඒ සෑම දිසාවකම බෝසත්වරුන්ගේ සහ අනෙකුත් විස්තර පෙරසේම වන්නාහුය. එම අවස්ථාවේදී දස දිසාවේ වැඩ සිටි බුදුවරු සෑම කෙනෙක්ම ඔවුන්ගේ බෝධිසත්වයන් අමතා මෙසේ කියන්නෝය. කුලපුත්‍රයිනි, මා දැන් සභාලෝකයෙහි ශාක්‍ය මුනි බුදුන් වහන්සේ සමීපයට යා යුතු වන්නේය. එහි රත්නස්තූප තථාගතයන් වහන්සේට පූජෝපහාර පැවැත්විය යුතු වන්නේය යනුවෙනි. එකනෙහි ලෝකය ඉතා පිරිසිදු නිර්මල ස්ථානයක් බවට පත්වෝයේය. එහි පොළොව වෛවර්ණ මාණික්කයෙන්ද මාණික්‍ය වෘක්ෂයන්ගෙන්ද නිර්මිත වූයේ විය. එහි අට දිසාවට දිවෙන මහා මාර්ග රන්හුය අදනා ලද්දේ විය. එහි ගම්දනව් නගර ගංගා එළදොළ මහසයුරු කඳු ශිඛර වනලැහැබ් කිසිවක් දක්නට නොවිය. රුවන් සඳුන් දැවෙනුයේ මధుර සුගන්ධය විසිරී ගියේය. මදාරා පුෂ්පයන්ගෙන් මුළු පොළොව තලයම අලංකාර වූයේය. ඒ මත රුවන් දැල් ගැවසී ගත්තාහුය. මිනිකින්කිනි බඳනා ලද දජ පතාකයෝ ලෙල දුන්නාහුය. එහි දම් සභාවෙහි රැස් වූ පිරිස් හැර අනෙකුත් මනුෂ්‍ය පිරිස් වෙන වෙන දික්භාගයන් හට පිටත් කරන ලද්දාහුය. මෙපරිදි වූ සභාලෝකයට සියලු පුතුවරු උපස්ථායකවරුන්ද සමග රැස් වූවාහුය. එක් එක් රුවන් රුක්මුල්හි වැඩ සිටියාහුය. එක් එක් මාණික්‍ය වෘක්ෂයන් 500ක් යොදුන් උස් වූයේද නොයෙක් ශාඛා පත්‍ර පුෂ්ප හා ඵලයන්ගෙන් සමන්විත වූයේද විය. එක් එක් රුවන් රුක්මුල්හි සුවිසල් මැණික් කොබ්බවන ලද යොදුන් 500ක් උස් වූ මහා ආසන පනවන ලද්දාහුය. එක් එක් බුදුවරයන් වහන්සේ ඒ එක් එක් ආසනයන්හි වැඩ සිටියහ. මේ ආකාරයෙන් සියලු ත්‍රිසහස්‍ර මහා සහස්‍ර ලෝකය බුදුවරයන් වහන්සේලාගෙන් පිරී ගිය නමුත් එක් දිසාවකින් පමණක් පැමිණෙන ශාක්‍ය මුනින්ද්‍රයන්ගේ නිර්මාණ බුද්ධකායන්ගේ පැමිණීමෙහි අවසානයක් නොවූයේය. ඒ වේලෙහි බුදුන් වහන්සේ ඒ සියලු බුද්ධකායන් වැඩහිඳවීම සඳහා අට දිසාවෙහි නයුත 20 කෝටි දසදහසක් බුද්ධ ක්ෂේත්‍ර මැවූහ. ඒ මවන ලද සෑම ලෝකයක්ම පිරිසිදු වූයේ නිර්මල වූයේ එහි අපායන් නොවිය. අසුර, ප්‍රේත, පිසාච, දේව මනුෂ්‍ය ආදී කිසිවෙක් නොවූහ.
ඒ සියල්ලෝ පිටත් කරන ලද්දාහුය. එසේ මවන ලද්දා වූ ආකාශයෙහි මහ පොළොව පල්ලිඟුමිනියෙන් සෑදුනේය. වෘක්ෂයෝ සත්රුවනින් බැබලින. ඒ සෑම වෘක්ෂයක්ම යොදුන් 500ක් උස්සෝයේය. ඒවා නොයෙක් ශාඛාපත්‍ර පුෂ්ප හා ඵලයන්ගෙන් සජ්ජිත වූයේය. මේ සෑම වෘක්ෂයක් යටම යොදුන් 500ක් උස නොයෙක් මාණික්‍යයන්ගෙන් සරසන ලද මහ අසුන් වූහ. මෙම ලෝකවල ගංගා මහා සාගර ඇල්ලදොල නොවිය. ඒ වායෙහි මුචලින්ද පර්වතයක් නොවිය. මහා මුචලින්ද පර්වතයක්ද නොවිය. මහා මේරුව හෝ වෙනත් පර්වත රාජයෝද නොවූහ. එය එකම බුද්ධ ක්ෂේත්‍රයක් වූයේය. මුළු පොළොව තලය පුරා රුවන් මියන බඳනා ලද්දේ විය. නොයෙක් මාණික්‍යයන්ගෙන් අලංකාර කරන ලද පතාකයෝ එල්ලන ලද්දාහුය. මාණික්‍යමය හඳුන් කූරු දැල්වෙන්නට විය. පොළොව සෑම තැනම තිබුණු අතර පොළොව සෑම තැනකම දිව්‍යමය මැණික් මල් වලින් වැසී ගියේ වන. තව තවත් පැමිණෙන්නා වූ ශාක්‍ය මුනින්ද්‍රයන්ගේ නිර්මිත බුද්ධ කායයන් වඩා හිඳුවීමට අවකාශ සැලසීම සඳහා අට දිසාවෙහි තවත් නයුත 20 කෝටි දසදහසක් බුද්ධ ක්ෂේත්‍ර මැවූහ. ඒ වායෙහි අපායද අසුර නිකායද പ്രേත ලෝකයද තිරිසන් ලෝකයද නොවිය. දේව මනුෂ්‍ය ආදීන් වෙනත් පෙදෙස්වලට පිටත් කර යවන ලද්දේ විය. එසේ මවන ලද්දා වූ බුද්ධ ක්ෂේත්‍රයන්හි මහ පොළොව පලිඟුමිනියෙන් සැදුනි. ගස්වැල්ද මාණික්‍යයෙන් සැදුනේය. එක් එක් ගසක් යොදුන් 500ක් උස්සෝයේ. ඒ වායෙහි ශාඛා පත්‍ර පුෂ්ප හා ඵලයන්ගෙන්ද පරිපූර්ණ වූයේය. ඒ එක් එක් ගසක් මුල නොයෙක් මාණික්‍යයන්ගෙන් අලංකාර කරන ලද මහ අසුන් පනවන ලද්දේ විය. ඒ වායෙහි සාගර ගංගා ඇලදොල නොවූයේ මුචලින්ද පර්වතයක් නොවිය. මහා මුචලින්ද පර්වතයන්ද නොවිය. ලෝහ වක්‍රවාල පර්වතයද මහා ලෝහ වක්‍රවාල පර්වතයක්ද නොවූයේය. සුමේරු පර්වතයද මහා සුමේරු පර්වතයක්ද නොවිය. එය එකම බුද්ධ ක්ෂේත්‍රයකි. මැණික්මය භූමිය සමතලා වූයේ මුළු පොළොව තලය මැණික් එබ්බ වූ වියනින්ද දජ පතාකයෙන්ද සරසන ලද්දේය. මැණික්මය සුවඳ කූරු දල්වන ලද්දේ විය. දිව්‍යමය මදාරා පුෂ්පයන්ගෙන් පොළොව පිරී ගියේය. එම අවස්ථාවේදී ශාක්‍ය මුනි බුදුන්ගෙන් නිර්මිත වූ බුදුවරු නැගෙනහිර දිසාවේ සිට ධර්මය දේශනා කරමින් එක් රැස් වූහ. එම බුදුන් වහන්සේලාගේ ප්‍රමාණය ගණන් වශයෙන් ගතහොත් නයුත 100,000 දසලක්ෂ ගණන් වූ ගංගා නදියෙහි වැලි කැට හා සමාන විය. ඒ ආකාරයට දස දිසාවෙහි සියලු බුදුවරු වරින් වර පැමිණ එක් රැස්ව අට දිසාවෙහි වැඩවුන් සේක. ඒ අවස්ථාවේදී සෑම දිසාවක්ම බුදුවරුන්ගෙන් පිරී ගියේය. ඒ සියලු දිසාවෙන් එක් දිසාවක නයුත 4 කෝටියක් බුද්ධ ක්ෂේත්‍රයන්හි බුදුවරු ලෙසින් පැමිණි පිරිස් වූහ. එම අවස්ථාවේදී බුදුන් වහන්සේලා මාණික්‍ය වෘක්ෂයට පනවන ලද මහා අසුන්වල වැඩ සිටියෝය. ඒ සෑම බුදුන් වහන්සේ කෙනෙක්ම තමන්ගේ උපස්ථායකයන් ශාක්‍ය මුනි බුදුන් වහන්සේට උපහාර පිදීම සඳහා
පිටත් කර යවෝය. සෑම බුදු කෙනෙක්ම තමන්ගේ උපස්ථායකයන්ට දෝත පුරා මැණික් මල් දී මෙසේ කීවෝය. කුලපුත්‍රයනි, ශාක්‍ය මුනි බුදුන් වැඩ සිටින ගිජිකුළු පව්වට ඔබ යා යුතුය. එසේ ගොස් අප වෙනුවෙන් උන්වහන්සේට මෙසේ කියන්න. තථාගතයන් වහන්සේ පහසුවෙන් ප්‍රීතියෙන් පසුවෙයිද? ඔබ වහන්සේගේ සිතෙහි කනස්සල්ලක් නොමැත්තේද? ඔබ වහන්සේගේ බෝසත්වරුන් පහසුවෙන් වෙසෙයිද යනුවෙනි. ඉන්පසු මැණික් මල්ගෙන ශාක්‍ය මුනීන්ද්‍රයන් පාමුල අතුරා පූජා කොට අසවල් බුදුන් වහන්සේ රත්නස්තූපය විවෘත කරනු දැකීමට කැමැති වන්නාහුය යනුවෙන් පවසනු මැනව. මේ ආකාරයෙන් සියලු බුදුවරයන් වහන්සේලාගේ උපස්ථායකවරුන් පිටත් කර හරින ලද්දාහුය. එම අවස්ථාවේදී ශාක්‍ය මුනි බුදුන් වහන්සේ තමාගෙන් නිර්මිත වූ බුදුන් වහන්සේලා සියලු දෙනාම එක් රැස්ව සෑම කෙනෙක්ම පැන වූ මහා අසුන් මත වැඩ සිටිමින් රත්නස්තූපය විවෘත කිරීමට කැමැත්තෙන් සිටින බව දැන තම අසුනෙන් නැගී සිට අහසට පැන නැගී අවකාශයෙහි වැඩ සිටියෝය. සිව්වනක් පිරිස්ද සිය අසුන් වලින් නැගී සිට දොහොත් මුදුන් දී වැඳගෙන ඇසපිය නොහෙලා එකම මනසකින් බුදුන් දෙස බලා සිටියෝය. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ ස්වකීය දඹර ඇඟිල්ලෙන් සප්ත රත්න ස්තූපයේ දොර විවෘත කළසේක. ඉන් මහා නාදයක් නිකුත් විය. මහා නගරයක දොරටුව විවෘත කරන කල්හි ඇසෙන ශබ්දයක් මෙනි. එකනෙහිම ඒ සභාවේ සිටි සියලු දෙනා රත්නස්තූපය තුළ සිහසුන අරා වැඩ සිටිනා ප්‍රභූත රත්න බුදුන් දුටුවාහුය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය යථා ස්වරූපයෙන්ම සමාධිගතව සිටින්නාක් මෙන් දිස්වූයේය. සාදු සාදු. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ අප්‍රමාදව සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන සේක්වා. ඒ ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා මම මෙහි පැමිණියේ වෙමියයි උන්වහන්සේ තුළින් ප්‍රකාශ වූයේය. සාදු සාදු. ශාක්‍ය මුනි බුදුන් ආධ්‍යාත්මික ආකාරයට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කර ඇත. මා මෙහි පැමිණියේ එම සූත්‍රය ඇසීමටය. දැන් මට එය ඇසිය හැක. මේ දුටු සිව්වනක් පිරිස මෙම අවස්ථාවේදී ප්‍රමාණ කළ නොහැකි කල්ප දහස් දසදහස් ලක්ෂ කෝටි ගණනකට පෙර පරිනිර්වාණයට පත් වූ බුදු කෙනෙකුන් වහන්සේ මෙසේ කතා කරති ප්‍රීතිഘോഷා කරනුයේ මෙවැන් දෙයක් මීට පෙර සිදු වී නැතයි කියමින් දිවමල් ඒ බුදුන් වහන්සේගේද ශාක්‍ය මුනි බුදුන් වහන්සේගේද සිරුරු මත විසිරුවා පූජා පැවැත්වූවාහුය. එම අවස්ථාවේදී ප්‍රභූත රත්න බුදුන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටි ආසනයෙහි හරි අඩක වැඩ සිටිනසේ ශාක්‍ය මුනි බුදුන් වහන්සේට ආරාධනා කළසේක. ඒ වෙලෙහි ශාක්‍ය මුනි බුදුන් වහන්සේද ඒ අසුනෙහි හරි අඩක පහළ වූ පූර්ණ නෙළුම් පුෂ්පය මැත්තේහි වැඩ සිටියහ. එම අවස්ථාවේදී ඒ මහා දහම් සභාවේ රැස් වී සිටි සියලු දෙනා තථාගතයන්න් වහන්සේලා දෙනමම බද්ධ පර්යංකයෙන් සප්ත රත්න ස්තූපය තුල එකම ආසනයෙහි වැඩ සිටින සැටි දුටුවාහුය. බුදුන් වහන්සේලා දෙනම ඉහළ අහසේ ඈත වැඩ සිටින්නාහුයයි ඒ පිරිස් හට සිතුනි.
තථාගතයන්න් වහන්සේලාගේ 이르දි ප්‍රතිහාර්ය බලයෙන් තමන් හටද අහසට නැගී උන්වහන්සේලා දැකගත හැකිනම් ඊතා මැනවයි ඔව්හු සිතූහ. එකනෙහි ශාක්‍ය මුනි බුදුන් වහන්සේ තම ප්‍රාතිහාර්ය බලයෙන් ඒ සභාවේ සිටි සියලු දෙනා අහසෙහි ඔසවා තැබූහ. අනතුරුව උන්වහන්සේ සිව්වනක් පිරිස් සමතා මහානාදයෙන් මෙසේ කියන්නේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සභාලෝක ධාතුවේ විස්තර කොට දේශනා කිරීමට හැකියාව ඇත්තෝ කවරහුද දැන් එසේ කිරීමට කාලයයි. නොබෝ කලකින් තථාගතයන්න් පරිනිර්වාණයට පත්වන්නේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ආරක්ෂා කොට තබා ගැනීමට යම් කෙනෙකු හට බාර කිරීමට බුදුන් වහන්සේ කැමැත්තෙන් සිටින්නේය යනුවෙනි. එම අවස්ථාවේදී තථාගතයන්ෝ නැවත වතාවක් ගාථාවන්ගෙන්ද විස්තර කියන්නේය. මේ තථාගත ලෝකනාථයන් වහන්සේ බොහෝ ඈත කාලයකට පෙර පරිනිර්වාණයට පත් වූයේ වුවද මේ රත්නස්තූපය තුල පැමිණ වැඩ සිටිනුයේ ශ්‍රී සද්ධර්මය වෙනුවෙනි. ඔබ සැම දෙනා කවරනම් හේතුවක් නිසා ධර්මය වෙනුවෙන් ධෛර්ය වීර්ය නොකරන්නේද? මේ බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ බොහෝ වූ අනන්ත කල්ප රාශියකට පෙර වුවත් මේ ධර්මය ඇසීම සඳහා උන්වහන්සේ බොහෝ තැන්වලට පැමිණෙති. හේතුව නම් එබඳු අවස්ථා හමුවීම ඉතා දුෂ්කර හේිනි. මෙම බුදුන් වහන්සේ අතීතයේදී මෙසේ වූ ප්‍රාර්ථනාවක් කර ඇත්තේය. මා පරිනිර්වාණයට පත් වූ පසු මා කොතැනක ගියේ වුවද කොතැනක සිටියේ වුවද මාගේ නිරන්තර අරමුණ වන්නේ ධර්මයට සවන් දීමයි. මාගේ ශරීරයෙන් නිර්මිත වන ප්‍රමාණ කළ නොහැකි ගංගා නම් ගඟේ වැලි හා සමාන බුදුවරුන්ද ධර්මය ඇසීමට කැමැත්තෙන් පැමිණෙන්නෝය. පරිනිර්වාණයට පත් ප්‍රභූතරත්න බුදුන් වහන්සේ නැවත දැක ගැනීමටද උන්වහන්සේලාට හැකිවනු ඇත්තේය. තම තමන්ගේ ආශ්චර්යමත් ලෝක අතහැර ශ්‍රාවක පිරිස්ද දෙව් මිනිසුන්ද මකරුන් පිසාචයන්ද අතහැර ඔවුන් විසින් කරනු ලබන පුද පූජා අත්හැර ධර්මය ඇසීමට මෙහි පැමිණ ඇත්තේ මේ ධර්මය බොහෝ කාලයක් පැවතීම සඳහාය. මාගේ 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් සෑම ලෝකයක්ම පිරිසිදු කරන ලද්දේය. සෑම බුදු කෙනෙක්ම මාණික්‍ය වෘක්ෂ යටට වැඩම කරවන ලද්දේය. පිරිසිදු වූ සිසිල් තියපිරි පකුණක පිපී ඇති නෙළුම් මලක් පරිද්දෙන් ඒ බුදුවරු වැඩ සිටිති. මාණික්‍ය වෘක්ෂ පාමුලම පනවන ලද සිංහාසනවල බුදුන් වහන්සේලා සියලු දෙනාම වැඩ සිටින්නෝය. උන්වහන්සේලාගේ ආලෝකයෙන් රාත්‍රිය ඒකාලෝකව බැබලෙති. උන්වහන්සේගේ ශරීරයෙන් නිකුත් වන සුවඳ දස දිසාවන් පුරා පැතිරයයි. එම සුවඳින් සියලු සත්වයෝ මන්මත් වී සිටිති. මහ සුළඟින් සොලවනු ලබන කැඩුණු ගස්වල අතුපතර මෙනි. මෙම උපාය මාර්ගයෙන් බොහෝ කාලයක් ධර්මයේ පැවැත්ම නිශ්චිත කරන්නේය. මේ මහා දහම් සභාවට මම මෙසේ කියමි. මාගේ පරිනිර්වාණයෙන් පසුව මේ සූත්‍රය ආරක්ෂා කර දරාගෙන කියවා හඬ නගා කියවන්නේ කවරෙක්දැයි දැන් බුදුවරුන් ඉදිරියට පැමිණ ප්‍රාර්ථනාව ප්‍රකාශ කළ යුත්තේය. මෙම ප්‍රභූතරත්න බුදුන් වහන්සේ
බොහෝ කාලයකට පෙර පරිනිර්වාණයට පත් වූයේ වුවද උන්වහන්සේගේ ප්‍රාර්ථනාව පිළිබඳ සිංහනාද පවත්වන්නේය. ප්‍රභූතරත්න බුදුන් වහන්සේද මාද මෙහි රාශීභූත වූ සියලු නිර්මිත බුදුවරුද මේ ප්‍රාර්ථනය ගැන දන්නාහොය. බුදුන්ගේ ශ්‍රාවකයන් වන ඔබලා කවරකු හෝ මේ ධර්මය ආරක්ෂා කළ හැකිවන්නේ නම් ඒ දැඩි ප්‍රාර්ථනාව ඇතිකොටගෙන එය බොහෝ කාලයක් ආරක්ෂා කරගත යුතු වන්නේය. මෙම ප්‍රභූතරත්න බුදුන් වහන්සේ මටද නොයෙක් බුදුවරුන්ටද පූජෝපහාර පවත්වා ඇත. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය යම් පුද්ගලයෙක් දේශනා කරන්නේ නම් ඔහුට මා මෙන්ම ප්‍රභූතරත්න බුදුන් වහන්සේද නිර්මිත වූ බුදුන් වහන්සේලාද දැකීමට හැකිවන්නේය. කුලපුත්‍රයිනි, මේ ඉතා අමාරු කාර්යයකි. මේ සඳහා බලවත් අධිෂ්ඨානය තිබිය යුතු වන්නේය. අනෙකුත් බොහෝ සූත්‍ර ගංගා නම් ගඟේ වැලිකට හා සමාන ප්‍රමාණයක් වන්නේය. නමුත් ඒවා දේශනා කිරීමට ඒ තරම් දුෂ්කර කාර්යයක් නොවන්නේය. වටිනාකමක්ද නැත. යමෙක් සුමේරෝ පර්වතය අතින්ගෙන අප්‍රමාණ බුද්ධ ක්ෂේත්‍ර අභිබවා එය විසි කරනු ලබන්නේ නම් එය දුෂ්කර නොවන්නේය. යමෙක් තම පයේ මහපට ඇඟිල්ලෙන් ගසා මහා සහස්‍ර ලෝක ධාතු වෙනත් ඈත ප්‍රදේශයකට විසිකර හරින්නේ නම් එය එතරම් දුෂ්කර නොවනු ඇත. යමෙක් ලෝකය මස්තකයේ සිටගෙන ප්‍රමාණ කළ නොහැකි සූත්‍ර ධර්මයන් සත්ව සමූහයා වෙනුවෙන් කියන්නේ වුවද එය එතරම් දුෂ්කර නොවේ. නමුත් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පැමිණෙන පාපිෂ්ඨ යුගයේ ධර්මයේ පසුදවස මේ සූත්‍රය යමෙක් විසින් දේශනා කරනු ලබන්නේ නම් ඇත්තෙන්ම එය දුෂ්කර වන්නේය. යමෙක් හිස් අවකාශය අතටගෙන ඒ සමග ඇවිදින්නේද එය එතරම් දුෂ්කර නොවන්නේය. නමුත් මාගේ පරිනිර්වාණයෙන් පසුව යමෙක් මෙම සූත්‍රය ලියයිද, කියවා අනුගමනය කරයිද, වැළඳ ගනීද, අනෙක් අය ලවා එය ලියවයිද, ඇත්තෙන්ම එය මහත් දුෂ්කර වන්නේය. යම් පුද්ගලයෙක් මහ පොළවගෙන එය පාදයේ නියමත තබාගෙන බ්‍රහ්ම ලෝකය දක්වා ගමන් කරයිද ඒ එතරම් දුෂ්කර නොවන්නේය. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු පැමිණෙන පාපිෂ්ඨ කාලයේ යම් පුද්ගලයෙකු මෙම සූත්‍රය එක් මොහොතකටමුත් කියවයිද ඇත්තෙන්ම එය ඉතා දුෂ්කර වන්නේය. කල්පාන්තයේ ලෝක විනාශය පැමිණෙන විට පැන නගින අග්නි ජාලාව තුළට යමෙක් පිතුරු මිටියක් පිටෙහි බැඳගෙන පිවිස නොදැවී ගමන් කරයිද එය දුෂ්කර නොවෙනු ඇත. නමුත් මාගේ පරිනිර්වාණයෙන් පසු යම් පුද්ගලයෙක් මෙම සූත්‍රය වැළඳගෙන එය තවත් එක් පුද්ගලයෙකුට හෝ දේශනා කරන්නේ නම් ඇත්තෙන්ම එය දුෂ්කර වන්නේය. යමෙක් 84,000ක් ධර්මස්කන්ධයද 12 කාණ්ඩ වූ සූත්‍ර ධර්ම රාශියද ධාරණය කොටගෙන වෙනත් අයට දේශනා කරයිද, ඇසීමට සලස්වයිද, ෂඩ් අභිඥා බල සාක්ෂාත් කරවයිද එය එතරම් දුෂ්කර නොවන්නේය. නමුත් මා පරිනිර්වාණයට පත් වූ පසු යම් පුද්ගලයෙක් මෙම සූත්‍රය අසා පිළිගෙන එහි තේරුම විමසන්නේ නම් එය ඉතාම දුෂ්කර වන්නේය. යම් පුද්ගලයෙක් 1000 දසදහස් ලක්ෂ ගණන් ප්‍රමාණය කළ නොහැකි තරම් ගංගා නදියේ
වැලි හා සමාන සත්වයන්ට ධර්ම දේශනා කිරීමෙන් ඔවුන් අරහත් භාවයට පත්ව ෂඩ් අභිඥා බලයන් වැනි ප්‍රතිඵලයන් ලබා ගන්නේ වුවද එය එතරම් දුෂ්කර නොවන්නේය. නමුත් මා පරිනිර්වාණයට පත් වූ පසු මෙම සූත්‍රයට ගෞරව කර වැළඳ ගනීද ඇත්තෙන්ම එය ඉතා දුෂ්කර වන්නේය. බෞද්ධ මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා අනන්ත බුද්ධ භූමීන්හි මම ආරම්භයේ සිට අද දක්වා සියලු සූත්‍ර ධර්ම දේශනා කර ඇත්තෙමි. එම සූත්‍ර ධර්ම අතුරින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයම උතුම් වන්නේය. යම් පුද්ගලයෙකුට මෙම සූත්‍රය දරා ගැනීමට හැකිනම් ඔහු බුදුන්ගේ ශරීරය දරාගෙන සිටිනවා වැනිවේ. කුලපුත්‍රීනි, මාගේ පරිනිර්වාණයෙන් පසු මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවීමට හඬනගා කියවීමට හැකි කෙනෙක් වන්නේද දැන් බුදුන් වහන්සේලා ඉදිරියේදී ඔහු ඉදිරියට පැමිණ ඔහුගේ ප්‍රාර්ථනය ප්‍රකාශ කළ යුතු වන්නේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දරා සිටීම ඉතා දුෂ්කර වන්නේය. මොහොතකට වුවත් දරා සිටින්නේ නම් මා සහ අනෙක් බුදුන් වහන්සේලා නිසැකයෙන්ම සතුටට පත්වන්නේය. එබඳු පුද්ගලයෝ සියලු බුදුවරුන්ගේ ප්‍රශංසාවට ලක් වෙති. අගය කිරීම් දිනා ගනිති. මෙය ඔවුන්ගේ උත්සාහයයි, ශක්තියයි, ශීල ගුණයයි, තුතාංග පුරුදු කිරීමයි. ඔවුහු අප්‍රමාදව උතුම් බෞද්ධ මාර්ගය ලබා ගනිති. අනාගතයේහි යමෙකුට මෙම සූත්‍රය කියවා දරා ගැනීමට හැකිවන්නේ නම් ඔහු බුදුන්ගේ නියම සව්වෙකි. සුගත ලෝකයෙහි ඉහළ තලයක ඔහු වාසය කරයි. මාගේ පරිනිර්වාණයෙන් පසුව මෙම සූත්‍රයේ අදහස තේරුම් ගැනීමට හැකි යමෙක් වෙයි නම් ඔහු ලෝකයේ සියලු දෙවියන් සහිත මනුෂ්‍ය වර්ගයාට ඇසක් බඳු වෙයි. යම් පුද්ගලයෙකු මෙම සූත්‍රය මොහොතකට හෝ දේශනා කරන්නේ නම් ඔහු සියලු දෙවියන් සහිත මිනිසුන්ගේ පූජෝපහාර ලැබීමට සුදුසු වන්නේය. සියලු දෙවි මිනිසුන්ගේ පූජාව උපහාරය ලැබීමට සුදුසු වන්නේ. ඉතින් ඒ සූත්‍රය සජ්ජායනා කරපු අයද සූත්‍රය මාහට බාර දීපු රසිකයන්ද මේ දෙදෙනාම සූත්‍රය ඇතුළේ ඉඳලා තියෙන දෙදෙනෙක් වෙනවා. මේ දෙදෙනාම ඒ සූත්‍රය ඇතුළට ප්‍රවිෂ්ඨ වෙච්ච කට්ටිය වෙනවා. ඒ වගේම ඒ දසුන් ගෙනියන්න බැරි දසුන් වෙනවා. එක බුදුන් පෙන්නන වෙලාවට බලා ගන්න තියෙන එකක්. ප්‍රබෝධරත්න බුදුන් වහන්සේ නිදන් ස්තූපය තුලින් මතුවෙන කතන්දර දසුන් ආකාරයට ගෙනියන්න හැකියාවක් බෝසත්වරුන්ට නැති වෙන. නමුත් බුදුවරු ඊටමයි කලාතුරකින් හරියට ගහක තලමල පිපෙනවා හා සමානව අවසාන යට පෙන්නන ස්වභාවය බුදුන්ගේ 이르දි ප්‍රාතිහාර බලය තුල තියෙනා වූ දසුන් ටික ගෙනියන්න බැරි වුණාට ඒවා වචනාකාරයට ගෙනාපු කට්ටියන්ට මම මුලින් ස්තුතිවන්ත වුණේ එම නිසා. මේ සූත්‍රය දේශනා කරන වෙලාවට ඇතුල් වෙන්න ඕන එකක් වෙනවා. නමුත් ධර්මයේ රැගෙන යනමය කියන ස්ථිර අධිෂ්ඨානය ගතපු කට්ටිය එතෙන්දී ප්‍රාර්ථනා කරලා පසුවට යලි බුද්ධ පරිනිර්වාණයෙන් පසු අපවිත්‍ර ධර්මය ආරම්භ වෙනවත් සමගම වැඩම කරනවායි කියලා ප්‍රාර්ථනා කරගත්ත කට්ටිය ඇවිල්ලා මේ වෙන විට සූත්‍රය සම්පූර්ණයෙන්ම
ග්‍රන්ථයක් ආකාරයටද ලෝකෙ පුරා ව්‍යාප්ත කරලා ඒ වගේම ශබ්දයක් ආකාරයටද ලෝකෙ පුරා ව්‍යාප්ත කරලා අවසන් වෙනවා. නමුත් මේ සූත්‍රය සම්පූර්ණ එක් දිනක් තුල ශ්‍රවණය කිරීමෙන් ලෝකෙට 이르දි ප්‍රාතිහාර බලයන් අනිවාර්යෙන් දියත් වෙනවා. මොකද සත්‍ය කියලා කියන්නේ අසත්‍යත් එක්ක තියන්න පුළුවන් එකක් නොවෙනවා. අසත්‍ය ඇතුලේ සත්‍ය තියන්න බැරි වෙනවා. සත්‍ය ඇතුලේ අසත්‍ය ඉතුරු වෙන්නත් බැරි වෙනවා. මේ අසත්‍යවාදීන් ඉන්නවනම් සියලු දෙනාම එකක් පසමු. තථාගත වරුන්ට එකක් පසමු. රටේ ඉන්න ජනතාවද පූජකයාද සියලු දෙනා එකක් පසව මේ බක්පෝයට සැදී පැහැදෙන්නේ කියලා කියනවා. එක් දිනක් ඇතුළත සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ජායනා කිරීමට නියමිතව පවතිනවා. රටේ තියෙන වස්තුස්ත තමුන්ලාගේ ගාව තියෙන වස්තුස්ත ඉවත් ඒ නිර්වාණ සැපයද භුක්ති විඳීමට හැකියාව තියෙනවා කියලා කියනවා. සියලු දෙනාගේ කැලණිය සහ මාලිගා පුරයට පැමිණීමේ අපේක්ෂාවෙන් අවලෝකිතේශ්වර ආශිර්වාදයක් රැගෙන පිටවෙමු කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් පැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුරසිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත් තුළ අධිෂ්ඨාන කරගත්තෝය.